ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමදෙනාම. ඉතින් අපි මේ වෙද්දි ගත්තොත් 10 වසර ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය කියන විෂයෙන් පාඩම් 3ක් අපි මේ වෙද්දි කතා කරලා ඉවරයි. ඒ කියන්නේ අපි පළවෙනි පාඩම කතා කරා ව්‍යාපාර පසුබිම සම්බන්ධව අපි පැහැදිලිවම කතා කරලා අවසන් කිරීමක් කරා. ඊට පස්සේ දෙවෙනි පාඩම ව්‍යාපාර පරිසරය ව්‍යාපාර පරිසරය සම්බන්ධවත් අපි තාම සාර්ථකව පැහැදිලිවම කතා කරලා අවසන් කරා. තුන්වෙනි පාඩම ගත්තොත් අපි ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාව ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාවත් වීඩියෝස් කිහිපයකින් මම මේ වෙද්දි කතා කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් අද දවස් අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කියන හතරවෙනි පාඩම ගිණුම්කරණය හැඳින්වීම කියන මාතෘකාව. ඉතින් මේ ගිණුම්කරණය හැඳින්වීම කියන මාතෘකාවත් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් යන විදිහට ඉතා සරලව මේ පාඩම කතා කිරීමක් කරන්න. ඉතින් අපි ගියොත් මේ ගිණුම්කරණය හැඳින්වීම කියන මාතෘකාවේදී අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න ඕනේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? හරි. ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ ඉස්සල්ලාම. ඊට පස්සේ අපි දෙවෙනියට දැනගන්න ඕනේ ඇයි අපි ගිණුම්කරණය කරන්නේ කියන එක ගැන අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ ගිණුම්කරණය කරන්න නම් අපි ගිණුම් සටහන් කරන්න නම් අනිවාර්යයෙන්ම ගනුදෙනු සිදු වෙන්න ඕනේ. ඊට අමතරව අපි සිද්ධි කියලා කොටසක් කතා කරනවා. ගනුදෙනු හා සිද්ධි සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕනේ. ඊට අමතරව මේ ගනුදෙනු හා සිද්ධි හින්දා ඇති වෙනවා ප්‍රධාන සංරචක පහක් ඇති වෙනවා. ඒ සංරචක පහ වෙන්නේ වත්කම්, ඊට පස්සේ වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. මෙන්න මේ කියන සංරචක පහ ගැනත් අපි අවධානය යොමු කිරීමක් කරන්න ඕනේ මේ ගිණුම්කරණය හැඳින්වීම කියන මාතෘකාවේදී. අපි ගත්තොත් ගිණුම්කරණය කියන්නේ මොකද්ද? මම ඒක මේ විදිහට පැහැදිලි කරලා දෙන්නම්. මේ පාඩම ඇත්තටම මම මේ කියන්න හදන කොටස ව්‍යාපාර පරිසරය කියන පාඩමේදී අපි කතා කිරීමක් කරා. උදාහරණයක් විදිහට හිතන්න. මෙහෙම තියෙනවා කියලා ව්‍යාපාරයක්. මෙන්න මේ විදිහට ව්‍යාපාරයක් තියෙනවා. අපි මේක හඳුන්වමු ABC private limited කියලා. අපි කතා කරානේ ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාවේදී පුද්ගලික සමාගම් ගැන. මේක ඇවිල්ලා ABC private limited. ඒ කියන්නේ ABC පුද්ගලික සමාගම. එතකොට මේක ව්‍යාපාරයක් නම් මේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන් වෙන්නේ කවුද? මේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අයිතිකරුවෝ ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම අයිතිකරුවන් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ව්‍යාපාරයට ප්‍රාර්ථනය යොදවීමක් කරන්නේ. අයිතිකරුවන්ට පස්සේ ඉන්නවා කළමනාකරුවෝ. කළමනාකරුවන් ඉන්නවා. ඊට අමතරව සේවකයෝ ව්‍යාපාරය තුල ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන් වෙන්නේ මෙන්න මේ කියන ටික. හරිද? බාහිර පාර්ශ්වය තුල ඉන්නේ කවුද? හරි. බාහිර පාර්ශ්වය ගත්තොත් තරඟකාරී ආයතන ඉන්නවා. ඒ කියන්නේ තරඟකාරී ආයතන කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ සිරප්පු හදන ව්‍යාපාරයක් නම් ඒ හා සමානවම සිරප්පු හදන ව්‍යාපාර තමයි තරඟකාරී ව්යාපාර ආයතන වෙන්නේ. අපි තව ගත්තොත් මූල්‍ය ආයතන ඉන්නවා. මූල්‍ය ආයතන එහෙම නැත්නම් අපි හඳුන්වනවා බැංකු. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් සැපයුම්කරුවෝ ඉන්නවා. තව ගත්තොත් වැදගත්ම පාර්ශ්වය මේ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෝ. තව අපි ගත්තොත් රජය. ඊට අමතරව පරිසර සංවිධාන කියන රාජ්‍ය නොවන සංවිධාන. අපි මේ සම්බන්ධව කතා කරා ව්‍යාපාර පරිසරය කියන මාතෘකාවේදී මේගොල්ලෝ තමයි මේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශව. ඒ කියන්නේ ව්‍යාපාරය තුල ඉන්න පාර්ශව. අපි ගත්තොත් අභ්‍යන්තර පාර්ශවය තුල අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ ඉන්නවනේ. මම මේ යන්නේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ඇයි ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ කියන එක කියන්නේ. එතකොට දැන් අයිතිකරුවෝ ව්‍යාපාරයට සල්ලි යොදවනවා. ඒගොල්ලෝ සල්ලි යොදලා නිකන් ඉන්නවද? නෑනේ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ලාභයක් අපේක්ෂාවෙන් තමයි මේ අයිතිකරුවෝ ව්‍යාපාරයට මුදල් හරි එහෙම නැත්නම් තමන්ගේ වෙනත් වත්කම් හරි යොදවීමක් කරන්නේ. එතකොට ඒගොල්ලෝ දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම මම අයිතිකරුවා නම් මං ඒ යොදපු මුදල නැත්නම් ඒ
යොදපු වත්කම තුලින් මට අනිවාර්යයෙන්ම ලාභයක් එනවද? හරි. එහෙම නැත්නම් මම ඒ යොදවපු මුදල ව්‍යාපාරයට තව ප්‍රමාණවත් වීමක් වෙනවද? කියන්නේ මද වීමක් වෙනවද? මං අහපුව ව්‍යාපාරයට තව ප්‍රාර්ථනා යොදවන්න ඕනේද? මෙන්න මේ වගේ දේවල් අයිතිකරුවෝ දැනගන්න ඕනේ. ඊට පස්සේ කළමනාකරුවෝ ගත්තොත් කළමනාකරුවෝ කියලා කියන්නේ මේ අයිතිකරුවෝ යොදන සම්පත් ටික ප්‍රමාණවත්ව ඒක කළමනාකරණය කරලා යොදවන කට්ටිය තමයි කළමනාකරුවෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ තමයි තීරණ ගැනීමක් කරන්න මේ ආයතනය තුල. එතකොට මේගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ මේගොල්ලෝ ගත්ත තීරණ හරිද? එහෙම නැත්නම් වැරදිද? ව්‍යාපාරයට ඊට පස්සේ ලාභය මොන තරම් තියෙනවද? මට වැටුප් පැඩවීමක් ගන්න පුළුවන්ද? වැටුප් වර්ධකයක් අපි කිව්වොත් ප්‍රොමෝෂන් එකක් ගන්න පුළුවන්ද? ඒ දේවල් දැනගන්න නම් අපි අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ ලාභය වගේ ඉස්සර අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඊට පස්සේ සේවකයෝ ගත්තොත් සේවකයෝ දැනගන්න ඕනේ අප්‍රේල් මාසේ ඊගාවට එනවා. මට අවුරුදු බෝනස් එක හම්බෙයිද? දෙසැම්බර් මාසේ සීසන් එක එනවා. සීසන් එකට අපිට පුළුවන් ද යම්කිසි බෝනස් එකක් දෙන්න? ව්‍යාපාර ලාභයක් තියනවද? එහෙම නැත්නම් මට වැටුප් වැඩිවීමක් කරගන්න පුළුවන් වේද? ප්‍රොමෝෂන් එකක් ගන්න පුළුවන් වේද? මේ දේවල් ගැන හොයන්න නම් අනිවාර්යයෙන්ම මේ ගිණුම්කරණය ගැන අවධානයෙන් තුලින් අනිවාර්යයෙන්ම ගිණුම්කරණය ගැන අවධානයෙන් ඉන්න වෙනවා. ඊට පස්සේ ගත්තොත් තරංකාරී ආයතන. මේ ආයතනයේ මොනවද අනුගමනය කරන මිල උපක්‍රම? හරි මේ ආයතනයේ මොන වගේ වෙළඳ පොලක් තුලද ඉන්නේ? ආයතනයේ මිල ගණන් කොහොමද? ඒ වගේ දේවල් දැනගන්න ඕනේ. මූල්‍ය ආයතන ගත්තොත් මූල්‍ය ආයතන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මූල්‍ය ආයතන තමයි ණය ලබා දීම් කරන්නේ මේ ව්‍යාපාරයට. ඒ ගත්ත ණය අය කරගන්න පුළුවන්ද? ඊට අමතරව ගත්ත ණයට අමතරව පොලී ගෙවන්න පුළුවන්ද? ව්‍යාපාරයට ප්‍රමාණවත් ලාභයක් තියෙනවද? ඒ ලාභයක් තියෙනවා නම් තමයි ණය අය කරගන්න හැකියාවක් තියෙන්නේ. ඒ වගේම තමයි යහපව ඔයගොල්ලෝ ණය දෙන්න පෙළඹෙන්නේ හොඳ මූල්‍ය ශක්තියක් මේ ව්‍යාපාරය තුළ තිබ්බොත් විතරයි. ඒ වගේම සැපයුම් කරුවෝ මට දිගින් දිගටම දෙන්න භාණ්ඩ සපයන්න පුළුවන් වේද? භාණ්ඩ සපයන්න නම් මේ ව්‍යාපාරයේ මූල්‍ය ශක්තිය හොඳ වෙන්න ඕන, ලාභයක් තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් තමයි ව්‍යාපාරේ පැවැත්මක් තියෙන්නේ. මෙන්න මේ වගේ දේවල් මේ කට්ටිය දැනගන්න ඕනේ. එතකොට මේ දැනගන්න නම් අපිට තොරතුරු අවශ්‍ය වීමක් වෙනවා. ගිණුම් කරන තොරතුරු අවශ්‍ය වීමක් වෙනවා. මෙන්න මේ කියන තොරතුරු සපයන මාධ්‍ය තමයි, එහෙම නැත්නම් තොරතුරු සපයන භාෂාව තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. ඒ කියන්නේ ගිණුම්කරණයෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ මෙන්න මේ කියන අයිතිකරුවන්ට, කළමනාකරුවන්ට, සේවකයින්ට, තරංකාරී ආයතන, මූල්‍ය ආයතන, සැපයුම්කරුවෝ මේ වගේ ව්‍යාපාරයක් තුළ ඇල්මක් දක්වන පාර්ශවයෝ ඉන්නවා. තුල වගේම ඉන් පිටතත් මෙන්න මේ කියන පාර්ශවයන්ට තොරතුරු සපයන මාධ්‍ය තමයි අපි ගිණුම්කරණය කියලා සරලව හැඳින්වීමක් කරන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර ඒකකයක් තුල ඉන්න ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු සපයන මාධ්‍ය තමයි ගිණුම්කරණය. ඒ කියන්නේ අයිතිකරුවෝ ගත්තොත් මම තව ව්‍යාපාරයට මුදල් යොදවන්න ඕනේද? නැත්නම් මම යොදවපු ප්‍රාර්ථනා ව්‍යාපාරයෙන් අයින් කරගන්න ඕනේද? ඒකේ ලාභයක් නැත්නම් මේ වගේ තීරණ ගන්න, මේ වගේ වැදගත් තීරණ ගන්න අවශ්‍ය වෙන තොරතුරු. අන්නේ තොරතුරු මෙන්න මේ කියන ඇල්මක් දක්වන පාර්ශවයන්ට දෙන්නේ ගිණුම්කරණය මගින්. එතකොට ගිණුම්කරණය කරන්නේ අතරම කිව්වොත් තොරතුරු මේගොල්ලන්ට ප්‍රධාන අරමුණ තමයි තොරතුරු සපයන්න. ඇල්මක් දක්වන පාර්ශවයන්ට තොරතුරු සැපයීමක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට අමතරව සමහර ව්‍යාපාර ගත්තොත්, ව්යාපාර සංවිධානය ක්‍රම ගත්තොත් ඒවා නෛතික අවශ්‍යතාවයක් වෙනවා. අනිවාර්යයෙන්ම ගිණුම්කරණය කරන එක නෛතික අවශ්‍යතාවයක්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ මම ව්‍යාපාර සංවිධානය කියන මාතෘකාවේදී කතා කරා. තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් ගිණුම් තැබීම අනිවාර්ය නැහැනේ. හවුල් ව්‍යාපාරයක් ගත්තත් ඒ සිස්ටම් එකම තමයි. ගිණුම් තැබීම අනිවාර්ය නැහැ. නමුත් ඒවල ගිණුම් තියෙනවා. අනිවාර්ය නැහැ. ඒ අදාළ අනපනත් මගින්. නමුත් සමාගම් පනති කියනවා ඒක සමාගමක් නම්, පෞද්ගලික සමාගමක් හරි පොදු සමාගමක් නම් හරි, සමාගමක් නම් අනිවාර්යයෙන් ගිණුම් තබන්න ඕනේ. අන්නේ නෛතික අවශ්‍යතාවයෙන් සපුරාලන්න මේ ගිණුම් කරන කටයුතු සිදු කිරීමක් කරනවා ව්‍යාපාර සංවිධාන වර්ග, කියන්නේ මේ සමාගම් විසින්. ඊට අමතරව මේ ගනුදෙනු අමතක වීමක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අදාළ වියදම කරා නම් ඒ වියදම අපිට පස්සේ අපි දැනගන්න නම් ඒ වියදම අනිවාර්යෙන් සටහන් කරන්න ඕනේනේ. අන්න ඒ වගේ අමතක වීම වගේ දේවල් අපිට වෙන්න පුළුවන්. ඒ අමතක වීම සිදුවෙන නිසා මේ ගිණුම් කරන කටයුතු අපි සිදු කිරීමක් කරනවා. නමුත් ප්‍රධාන අරමුණ විදිහට ගන්නේ ගිණුම් කරණය අපි කරන්නේ මෙන්න මේ කියන ඇල්මක් දක්වන පාර්ශවයන්ට නිවැරදි කළමනාකරන තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු ලබා දීමක් සිදු කරන්නේ. ඒතර ගිණුම්කරණය කරන්නේයි කියන එක අපි දැන් දැනගැනීමක් අපි කරා. ඒතර ගිණුම්කරණය ප්‍රධාන වශයෙන්ම කරන්නේ මෙන්න මේ කියන තොරතුරු සැපයීමක් කරන්න.
එතකොට අපි දැන් ඊගාවට දැනගන්න ඕනේ මොනවද ගනුදෙනු හා සිද්ධි කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ගිණුම්කරණය කරන්න නම් මොන හරි ගනුදෙනුවක් සිදු වෙන්න ඕනේනේ. ගනුදෙනුවක් සිදු වෙන්නේ නැතුව අපිට ගිණුම්කරණය කරන්න හැකියාවක් නැහැ. එතකොට අපි දැන් දැනගන්න ඕනේ මොනවද මේ ගනුදෙනු කියන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම දැනගමු ගනුදෙනු කියන්නේ මොනවද? ගනුදෙනු transaction. ඒ කියන්නේ අපි එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී හෝමාරු වීම සිදු වෙනවා. හරි. හෝමාරු වීම සිදු වෙනවා. මුදලට. හරි. මුදලට වගේම මුදල් නොවන ආකාරයෙන් සිදු වෙනවා. හෝමාරු වීම සිදු වෙනවා. මුදලට වගේ මුදල් නොවන ආකාරයෙන් සිදු වෙනවා කියලා ගන්නකො. එතකොට මොනවද මේ හෝමාරු වෙන්නේ? උදාහරණයක් විදිහට හිතන්න. අපි මල් පෝච්චි නිපදවන ව්‍යාපාරයක් කියලා. මල් පෝච්චි නිපදවන ව්‍යාපාරයක් තමයි මේ තියෙන්නේ. හරිද? මේ මල් පෝච්චි නිපදවන ව්‍යාපාරය නම් මේ ව්‍යාපාරයට අවශ්‍ය කරනෝනේ සිමෙන්ති. මේ ව්‍යාපාරයට අවශ්‍ය කරනවා සිමෙන්ති අවශ්‍ය කරනෝනේ. එතකොට මේ ව්‍යාපාරය විසින් මුදල් ලබා දීමක් සිදු කරලා මුදල් ලබා දෙනවා. ව්‍යාපාරය විසින් ලබා දෙනවා මොනවද? මුදල් ලබා දෙනවා. මුදල් ලබා දීලා සිමෙන්ති ව්‍යාපාරයට ලබා ගැනීමක් කරනවා. තව දෙයක් ගන්නකො. ව්‍යාපාරය කරගෙන යද්දී අපිට ව්‍යාපාරය තුළ තියෙන මුදල් මදි වෙනවා. එතකොට අපි හිතන්න මෙතන ඉන්නවා බැංක් එකක් කියලා. මේ බැංකුව ඊට පස්සේ මෙතන ව්‍යාපාරය තියෙනවා. මොකද කරන්නේ? බැංකුවෙන් අපි ණය මුදලක් ලබා ගැනීමක් කරනවා. අපි ඒ ණය මුදල සහ පොලිය ආපසු මේ බැංකුවට ගෙවීමක් කරනවා. ඊට අමතරව හිතන්න තව ගනුදෙනුවක් ගත්තොත් ව්‍යාපාරය තියෙනවා. මෙතන ඉන්නවා A කියලා පුද්ගලයෙක්. මේ A කියන පුද්ගලයාට අවශ්‍ය වෙනවා මල් පෝච්චි රුපියල් 20000ක විතර මල් පෝච්චි උමනා වෙනවා. නමුත් ඔහු ගාව මුදල් නැහැ. එතකොට අපි ඔහුට ඒ මුදල් ලබා දීමක් කරනවා. කියන්නේ මල් පෝච්චි ලබා දීමක් කරනවා ගන්නේ ණය පදනම මත. ඔහු අපිට ආපසු ඒක ගෙවීමක් කරනවා පසු කාලීනව. එතකොට මෙන්න මේ වගේ ගනුදෙනු සිදු වෙන්න පුළුවන්. එතකොට මෙතනදී අපි තව දෙයක් දැනගත්තොත් හොඳයි කියලා මම හිතනවා. දැන් මෙතනදී අපි ව්‍යාපාරය විසින් ණයට ලබා දුන්නානේ මේ මල් පෝච්චි. එතකොට ව්‍යාපාරය විසින් තමයි මේ කියන පුද්ගලයාට ණයට ලබා දීමක් කරේ. එතකොට අපි හඳුන්වනවා අපි ණයට දුන්නොත් ඒ ණය ලබා ගන්න කෙනා ණය ගැතිය විදිහට අපි හඳුන්වනවා. ණය ගැතිය වෙන්නේ මෙන්න මේ කියන පාර්ශවය. එතකොට මෙයා අපිට ණය ගෙවන්න ඕනේනේ. මෙයා ගෙවන ණය අයිති කාටද? අපිටනේ, ව්‍යාපාරයටනේ. මෙන්න මේ පුද්ගලයා තමයි ණය හිමියා වෙන්නේ. මෙන්න මේ පුද්ගලයා අපි හඳුන්වනවා ණය හිමියා කියලා. කියන්නේ ව්‍යාපාරේ ණය හිමියා. මේක අනිත් පැත්ත වුණොත් අපි මෙයාගෙන් බඩු ණයට ගත්තා කියලා හිතන්න. මේක ගන්නකො. අපි මෙන්න මේ කියන හાર્ඩ්වෙයාර් එකෙන් සිමෙන්ති ගන්නව ණයට. අපි මුදල් දෙන්නේ නැහැ. ගන්නේ ණයට. අපිට සිමෙන්ති ටික දෙනවා පස්සේ එයාට දෙන්න ඕන. එතකොට මේකේ ණය ගැතිය කවුද? අපිනේ ණයට ගන්නෙ. එතකොට ව්‍යාපාරය තමයි ණය ගැතිය වෙන්නේ. මෙයා කවුද? අපි දෙන ණය ලබන්නේ මෙයානේ. මෙයා තමයි ණය හිමියා වෙන්නේ. ඔන්න ඒකත් අපි තව කරුණකුත් දැනගත්තා. මෙන්න මේ වගේ ගනුදෙනු අපි සිදු කරනවානේ. මෙන්න මේ වගේ මුදලින් සිදු කරන ගනුදෙනු තමයි අපි ගිණුම්කරණයේදී හඳුනා ගැනීමක් කරන්නේ. මුදලින් සිදු කරන ගනුදෙනු තමයි අපි ගිණුම්කරණය කරන්න යොදාගන්නේ. එහෙම නැතුව තව දෙයක් මෙහෙම හිතන්නකෝ. ඔය මේ වගේ දෙයක් හිතුව කලින් අපි ගත්ත භාණ්ඩ හොමාරු කියන්නේ තිබ්බේ. එක නිවසක තියෙන වී නිෂ්පාදනය කරනවා එක නිවසක් තව කුටුම්බයක් විසින්, ඒ කියන්නේ පවුලක් විසින් හදනවා හිතන්නකෝ ඇඳුම්. අර වී තියෙන පුද්ගලයාට ඇඳුම් ටිකක් ගන්න ඕමනා වුණොත් වී ටිකක් ගිහින් දීලා ඇඳුම් ටිකක් අරන් එනවා. හරි. එතකොට එතන හෝමාරුවක් වුණාට මුදලට හෝමාරු වීමක් උන්නේ නැහනේ. අන්න ඒක අපි අන්න ඒ වගේ මුදල් මේ වශයෙන් නොවන හෝමාරු වීම ගිණුම් වල සටහන් කරන්නේ. මෙන්න මේ විදිහට මුදල් මේ වශයෙන් ප්‍රමාණාත්මක වශයෙන් අපිට මගින්න පුළුවන් ඒවා විතරයි ගිණුම්කරණයේදී අපි හඳුන්වන්නේ ගනුදෙනු කියලා නමින්. ගනුදෙනු කියන නමින් හඳුන්වන්නේ. මෙන්න මේ කියන ගනුදෙනු වලට අමතරව තවත් සමහර සිද්ධි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න අපි ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් කියලා අපි සපයුම් කරුවෙකුගේ රෙදි ගන්නව රුපියල් 50000ක. රෙදි තොගයක් අපි ගන්නව රුපියල් 50000ක කියලා හිතන්න. මෙන්න මේ කියන රෙදි තොගය කිසියම් දවසක ගින්නක් ඇති වෙලා විනාශ වෙනවා. මේ තොගේ විනාශ වීමක් වෙනවා. ඒ විනාශ වුණාට මේ රෙදි තොගේ වටිනාකම අපි දන්නවනේ. වටිනාකම රුපියල් 50000යි. ඒක සිද්ධියක්. ඒක හෝමාරු වීමක් උන්නේ නැහැ. නමුත් ඒක සිද්ධියන්නේ. අන්න ඒ දේ අපිට ගිණුම්කරණයේදී ගනුදෙනුවක් විදිහට අපි හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. මොකද මුදල් මේ වශයෙන් මයින්න පුළුවන්. තව දෙයක් මෙහෙම හිතන්න.
අපේ මල් පෝච්චි නිෂ්පාදනය කරන ව්‍යාපාරයෙන් මෙයා හිතන්නකෝ අපි මල් පෝච්චි නිෂ්පාදනයේ ව්‍යාපාරය මෙයා රුපියල් 20000ක මල් පෝච්චි ණයට ගන්නවා. මාස 3-4ක් ගෙවිලා යනවා. දැන් අපි මෙයා හොයාගෙන යනවා. මෙයා හොයාගෙන යද්දි මෙයාගේ ව්‍යාපාරෙත් බංකොලොත් වෙලා මෙයා නැති මංගස්ථාන වෙලා ඉවරයි. ඒතර මෙයාට අහපුව මේ 20000 ගෙවන්න හැකියාවක් නැහැ. ඔන්න අපි දන්නවා කොච්චර මෙයා පස්සෙන් ගියත් මේ ණය අපිට අහපුව අය කරගන්න බෑ. ඒතකොට ඒ ණය අපි කපා හැරීමක් කරන්න ඕන. අපි හඳුන්වනවා ඒ අය කරගත නොහැකි ණය බොල් ණය විදිහට අපි හඳුන්වනවා. අන්න ඒ වගේ බොල් ණය විදිහට කපා හැරීම් සිදු වෙනවා. ඒතර කීයද වටිනාකම? රුපියල් 20000න්නේ. රුපියල් 20000ක බඩුනේ මෙයාට දුන්නේ. මල් පෝච්චිනේ මෙයාට දුන්නේ. එතකොට මෙන්න මේ 20000 අපිට මුදල් මේ වශයෙන් මයින්න පුළුවන්. අන්න ඒක අපිට ගිණුම් වල සටහන් කිරීමක් කරන්න පුළුවන්. මොකද මුදල් මේ වශයෙන් මයින සිද්ධි සහ මුදල් මේ වශයෙන් වන ගනුදෙනු අපි ගිණුම් කරන විදිහ හඳුනා ගැනීමක් කරනවා. සටහන් කිරීමක් කරනවා. අපි ප්‍රධාන වශයෙන්ම මේ සිද්ධි කියන ඒවත් වර්තමානයේදී ගනුදෙනු කියලා තමයි ගන්නෙ. ගිණුම් කරණය කරන්න එහෙනම් මොනවද ගන්නෙ? මෙන්න මේ කියන ගනුදෙනු හා සිද්ධි. එතකොට අපි කතා කරා දැන් ගනුදෙනු හා සිද්ධි සම්බන්ධයෙන් මෙන්න මේ කියන ගනුදෙනු හා සිද්ධි හින්දා ප්‍රධාන වශයෙන් සංරචක පහක් ඇති වෙනවා. ඒක මම මේ පාඩම් පටන් ගද්දිම කිව්වා. මේ ගනුදෙනු හා සිද්ධි හින්දා ප්‍රධාන වශයෙන් සංරචක පහක් අපිට ඇති වෙනවා. වත්කම්, ඒ වගේම අපි ගත්තොත් හිමිකම්, අගකීම්, ආදායම් සහ වියදම්. මෙන්න මේ කියන සංරචක පහ ඇති වෙනවා මෙන්න මේ කියන ගනුදෙනු හා සිද්ධි හින්දා. එතකොට අපි මේ කියන සංරචක පහ ගැන වෙන වෙනම අවධානය යොමු කර ගැනීමක් කරන්න ඕනේ. මොකද අපි ඉස්සරහදී තියෙන ගණන් හදන පාඩම්. එතකොට මේ සම්බන්ධව පැහැදිලි අවබෝධයක් අපිට අවශ්‍ය වෙනවා. අපි ඉස්සෙල්ලාම කතා කරමු වත්කම් සම්බන්ධයෙන්. වත්කම් ගැන කතා කරොත් මම හිතන්නේ ඔයගොල්ලන්ට ඉතාල පැහැදිලිව පේනවා බෝඩ් එකේ ලියලා තියෙන වත්කම් වල ලක්ෂණ ටික. ඒ ලක්ෂණ අපි ටිකක් බලමු. පළවෙනි ලක්ෂණය තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම, අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා ඒම, වටිනාකම මැනිය හැකිවීම සහ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලැබීම. මේ තමයි වත්කමක ගත්තොත් ලක්ෂණ වෙන්නේ. මොකක්ද පළවෙනි එක කියන්නේ? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම, අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා ඒම, වටිනාකම මැනිය හැකිවීම, ව්‍යාපාරය විසින් පාලනය කරනු ලැබීම. මම මෙහෙම උදාහරණයකින් මේක පැහැදිලි කිරීමක් කරන්නම්. උදාහරණයක් විදිහට හිතන්න රුපියල් ලක්ෂයක් වටිනා. රුපියල් ලක්ෂයක් වටිනා යන්ත්‍රයක් ව්‍යාපාරයට ගත්තා කියලා. එතකොට මේක අපේ වත්කමක්ද කියලා බලමු. මේ ලක්ෂණ ටිකට අපි ඇප්ලයි කරන්න යන්නේ. මේ රුපියල් 1000ක් දීලා ගත්ත රුපියල් ලක්ෂයක් දීලා ගත්ත යන්ත්‍රය. හරි. එතකොට අපි මේ ලක්ෂයක් දීලා මේ යන්ත්‍රය ගත්තට පස්සේනේ අපි ගිණුම් කරන්නට යන්නේ. ඉස්සෙල්ලා අපි යන්ත්‍රය අරන් ඉන්න ඕනේ. එතකොට අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම කියන එක හරිනේ. එතකොට මේ යන්ත්‍රය ගත්තට පස්සේනේ අපි ගිණුම් කරන්නේ සටහන් කිරීමක් කරන්නේ. යන්ත්‍රය ගන්න නැතුව ගිණුම් කරන්නේ සටහන් කිරීමක් කරන්නේ නැහැ. යන්ත්‍රය අරන් තමයි සටහන් කරන්නේ. එතකොට අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. ඊට පස්සේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එනවා. මේ ගත්ත යන්ත්‍රය මහානවශ්‍යමක් කියලා හිතන්න. ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ගත්ත මහානවශ්‍යමක් තමයි මේ ලක්ෂයක් දීලා අරන් තියෙන්නේ. එතකොට මේ යන්ත්‍රයෙන් ඇඳුම් මහලා ඒ විකුණලා අපේ ආදායම් උත්පාදනය කර ගැනීමක් කරනවානේ. එතකොට අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එම කියන ලක්ෂණය අපිට ගැනීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ වටිනාකම් මැනිය හැකිවීම. වටිනාකම් මැනිය හැකිවීම කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ මේ ගත්ත යන්ත්‍රේ මිල කීයද? රුපියල් ලක්ෂයයි. එතකොට අපි වටිනාකම රුපියල් වලින් මැනීමක් කරන්න පුළුවන් රුපියල් ලක්ෂයක් විදිහට. වටිනාකම් මැනිය හැකිවීම කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂණය. ඊට පස්සේ ව්‍යාපාර විසින් පාලනය කරනු ලැබීම. මේ රුපියල් ලක්ෂයක් තියලා ගත්ත යන්ත්‍රය මොන කාලයකද පාවිච්චි කරන්නේ? මොන දෙපාර්තමේන්තුව තුලද පාවිච්චි කරන්නේ? එතකොට මේකෙන් අපි ඇඳුම් කොච්චරක් මහනවද? එහෙම නැත්නම් අපි ඇඳුම් මහන්න නැතුව මේක විකුණලා දානවද? මෙන්න මේ වගේ තීරණ ගන්න කවුද? මේ ව්‍යාපාරය විසින් තමයි. එතකොට ව්‍යාපාරයට තමයි සම්පූර්ණයෙන්ම මේ යන්ත්‍රය පාලනය කිරීමට අයිතියක් තියෙන්නේ. තව දෙයක් ගන්නකො. සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයටම අයිති ගොඩනැගිලිවල සමහර ව්‍යාපාර කරයි යනවා. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් මුදල් අපිට ගොඩනැගිල්ලක් හදාගන්න මිලට ගන්න ප්‍රමාණවත් මුදල් ව්‍යාපාරය තුල නැත්නම් අපි ගොඩනැගිල්ලක් කුලයට අරගැනීමක් කරනවා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. අපි සාමාන්‍ය රුපියල් ලක්ෂයක් විතර දීලා අපි හිතන ගන්නවා ගොඩනැගිල්ලක්. කුලයට ගන්නවා කියලා හිතන්න ගොඩනැගිල්ලක්.
එතකොට මේ ගොඩනැගිල්ලක් අපි රුපියල් ලක්ෂයක් කුලියක් දීලා අවුරුද්දක කුලියක් අපි දීලා මේ ගොඩනැගිල්ල අපි අරගෙන තියෙනවා. හිතන්නකෝ මේ ලක්ෂණ ටිකට අපි මේකක් දාමු. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. එතකොට හරිනේ ගොඩනැගිල්ල අපි රුපියල් ලක්ෂයක් දීලා කුලියට අරගැනීමක් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගිණුම් වල සටහන් කරනවා නම් අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එනවා. එතකොට මේ ගොඩනැගිල්ල රුපියල් ලක්ෂයක් දීලා කුලියට ගත්ත ගොඩනැගිල්ල පාවිච්චි කරන්න පුළුවන් කිසියම් නිෂ්පාදන ආයතනයක් පවත්වා ගන්න නැත්නම් සේවා සපයන ආයතනයක් පවත්වා ගන්න මේ වගේ නිෂ්පාදන කටයුත්තක් කර සේවා සැපයීමක් කරලා කිසියම් විපැයීමක් කරන්න පුළුවන්. ඒතකොට අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලා එනවා. අපි ගත්ත වටිනාකම මැනිය හැකි වීම. ඒ ලක්ෂණෙත් තරනේ රුපියල් ලක්ෂයයි ගොඩනැගිල්ල මිල. ඒ කියන්නේ කුලිය රුපියල් ලක්ෂය. ව්‍යාපාරය විසින් පාලනය කරනු ලැබීම. ඒ ලක්ෂණයට හරියනවද? ව්‍යාපාරයට අයිතියක් නැහැනේ. ව්යාපාරයේ කුලී පදනම මත තමයි මේ ගොඩනැගිල්ල අරගෙනීමක් කරලා දෙන්නේ. එතකොට මේ ව්‍යාපාරයේ වෙනස්කම් මේ ගොඩනැගිල්ල වෙනස්කම් කරන්න ඕන නැහැ කියලා හිතුවොත් යම් කිසි කොටසක් කරලා අයින් කරන්න ව්‍යාපාරයට හැකියාවක් නැහැ. ඒ ව්‍යාපාර අයිතිකරුවෙක් ඉන්නවා. අපි ඔහුට යම් කිසි කුලී පදනමක් මත තමයි කුලියක් දීලා මේ ගොඩනැගිල්ල කුලී පදනම තරන් තියෙන්නේ. එතකොට ව්‍යාපාරයට මේ ගොඩනැගිල්ල පාලනය කරන්න හැකියාවක් නැහැ. එතකොට කුලියට ගත්ත ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් ව්‍යාපාරයේ පාලනයෙන් තොරයි. ඒ හින්දා ඒ වගේ දේවල් අපි වත්කම් විදියට ගන්නෙ නැහැ. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ ටික තියෙන්න ඕන අනිවාර්යෙන් වත්කමක් වෙන්න නම් අපිට පුළුවන් දැන් වත්කමක නිර්වචනය ගොඩනගා ගැනීමක් කරන්න. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා යෑමේ හැකියාවක් පවතින වටිනාකම මැනිය හැකි ව්‍යාපාරය විසින් පාලනය කර ලබන දෑ තමයි වත්කම් විදියට අපිට හඳුන්වන්න පුළුවන්කමක් තියෙන්නේ. හොඳයි අපි දැන් බලමු මොනවද මේ වත්කම් වලට උදාහරණ කියලා. ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් ව්‍යාපාරයේ තියෙන අපි ගත්තොත් ඉඩම් වගේ දේවල් ව්‍යාපාරයට අයිති ඉඩම් ඊට පස්සේ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ඊට අමතරව ප්‍රධාන වශයෙන් මුදල් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ බැංකුවේ තියෙන මුදල් බැංකුවේ කියන්නේ ජංගම ගිණුමේ තියෙන මුදල්. ඊට පස්සේ අපි ගත්තොත් ණය ගැතියෝ. ණය ගැතියෝ ණය හිමියෝ කියන අතර සම්බන්ධතාවය ණය ගැතියෙක් කියන්නේ කවුද? ණය හිමියෙක් කියන්නේ කවුද කියන එක මම පැහැදිලි කිරීමක් කරා. එතකොට ණය ගැතිය කියන කෙනා අපිට වත්කමක්. ඒ කියන්නේ ඉදිරියේදී අපි මේ ණය ගැතියකින් අපිට මුදල් හම්බ වෙනවනේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩයක් හරි සේවාවක් හරි ණය පදනම මත ලබා ගන්න කෙනෙක් තමයි ණය ගැතිය. මොහු අනාගතයේදී අපිට මුදල් මෙයා ගෙවනවා. එතකොට මේ ණය ගැතිය කියන කෙනත් අපිට ව්‍යාපාරයට වත්කමක් විදිහට හඳුන්වන්න පුළුවන්. තව උදාහරණයක් ගත්තොත් අපිට පුළුවන් ව්‍යාපාරයේ තියෙන මුදල් අපිට වැඩිපුර තියෙනවා නම් ස්ථාවර තැන්පතුවක් දාන්න. යම්කිසි මාස 3කට 6කට එහෙම නැත්නම් 9කට අවුරුද්දකට මේ වගේ කාල සීමාවල් වලට ස්ථාවර තැන්පතුවක අපි යොදවන්න පුළුවන්. ඒතකොට ස්ථාවර තැන්පතුව කියන එකත් අපිට වත්කමක් බවට පත්වීමක් වෙනවා. එතකොට මෙන්න මේ කියන වත්කම් වල ලක්ෂණ අපි කතා කරා. වත්කම් වල නිර්වචන ගොඩනගා ගැනීමක් කරා. වත්කම් වල උදාහරණ මොනවද කියන එකත් අපි ඉතා පැහැදිලිව කතා කිරීමක් කරා. එතකොට මෙන්න මේ කියන වත්කම් අපිට හැකියාවක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න. මෙන්න මේ කියන වත්කම් අපිට හැකියාවක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් කියලා. එතකොට ගත්තොත් වත්කම් ප්‍රධාන කොටස් දෙකයි. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් විදියට. ජංගම නොවන වත්කම්. එතකොට අපි මේ දෙක කතා කරන්න කලින් තව පැහැදිලි කිරීමක් කරන්නම්. අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක ගිණුම් පිළිල කිරීමක් කරන්නේ අවුරුද්දකට. ඒ කියන්නේ අපිට පුළුවන් කැමති නම් ජනවාරි 31 ජනවාරි 1 වෙනිදායින් ඉඳලා දෙසැම්බර් 31 වෙනකන් ගිණුම් කාලය ගන්න. දෙසැම්බර් 31. ඒ කියන්නේ අවුරුද්දක් කාල සීමාවක් සම්බන්ධයෙන් තමයි. කියන්නේ අවුරුද්දක් කාල සීමාවක් සඳහා තමයි ව්‍යාපාරය විසින් ගිණුම් පිළිල කිරීමක් කරන්නේ. අපිට අවුරුද්ද ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අවුරුද්දක් ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 වෙනකන්. නමුත් සාමාන්‍යයෙන් ලංකාවේ ගිණුම් වර්ෂයේ විදිහට අපි ගැනීමක් කරන්නේ අප්‍රේල් 1 වෙනිදා. කිසියම් මාසයක අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ඊගාව අවුරුද්දේ මාර්තු 31 දක්වා කාලය තමයි ගිණුම් වර්ෂයේ විදිහට අපි ලංකාවේ ගණන් ගැනීමක් කරන්නේ. කොහොම නමුත් අවුරුද්ද කාල සීමාවක් තමයි පාදක කරගන්නේ මෙන්න මේ කියන ගිණුම් පිළිල කිරීමක් කරන්න. එතකොට මේ වත්කම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. එතකොට මේකෙදිත් ප්‍රධාන පදනම වෙන්නේ ගිණුම් වර්ෂය. ඒ කියන්නේ අවුරුද්දක කාල සීමාව. මේ මාස 12ක කාල සීමාව. හරි. ජංගම වෙන්නේ
ජංගම. ඒ කියන්නේ වචනේම තියෙන අර්ථය වෙනස් වෙනවා. හරි ජංගමයි. ඒ කියන්නේ මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ මේ වත්කම් වලට මොකක් හරි දෙයක් වෙනවා නම් ඒ කියන්නේ එක්ක පාවිච්චි කරනවා එහෙම නැත්නම් විකුණනවා එහෙම නැත්නම් මොනවා හරි කියන්නේ මේ වගේ දෙයක් වෙනවා නේ. ඒ කියන්නේ පාවිච්චි කරනවා විකුණනවා එහෙම නැත්නම් මුදල් බවටපත් වෙනවා. මේ වගේ කිසියම් වෙනස් වීමක් වෙනවා නම් ඒ කියන්නේ අවුරුද්දක කාල සීමාවක් ඇතුළත යම් මොකක් හරි දෙයක් වෙනවා නම් අන්න ඒ දේ තමයි ඒ කියන්නේ එක්ක පාවිච්චි කරනවා විකුණනවා මුදල් බවටපත් වෙනවා. මෙන්න මේ වගේ දෙයක් වෙනවා නම් අන්න ඒව අපි හඳුන්වනවා ජංගම වත්කම් විදියට. උදාහරණයක් විදියට මුදල් ගත්තොත් මුදල් අනිවාර්යයෙන්ම ජංගම වත්කමන්නේ. මොකද ආයක වෙනස් වෙන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම අවුරුද්දක් ඇතුළත අපි අවුරුද්දක් යනකම් ඉන්නේ නැහැ මුදල් වේදම් කරන්න. අපි එදිනදා ව්‍යාපාර කටයුතු වලදී මුදල් වේදම් කරනවා. ඒතර මුදල් ජංගම වත්කමක් ප්‍රධාන වශයෙන්ම. බැංකුවේ තියෙන මුදල් අපි එදිනෙදා ව්‍යාපාරයේ ගනුදෙනු සිදු වෙනවා අපි චෙක් පත් වලින් ගෙවීම් කරනවා. ඒතකොට බැංකුවේ තියෙන මුදලුත් අපි නිතරම භාවිතා කරනවා. ඒතකොට බැංකු මුදල්. තව ගත්තොත් අපි ව්‍යාපාරය නිෂ්පාදනය කරන්න භාණ්ඩ මිලදී ගන්න ඕනේ. කියන්නේ ඇඟලුම් නිෂ්පාදන ආයතනයෙන් අපි රෙදි, නූල් මේ වගේ දේවල් අපි නිෂ්පාදනයට අවශ්‍ය දේවල් මිලදී ගන්නවා. අපි ඒක හඳුන්වනවා තොගය කියලා. මේ තොගයත් ප්‍රධාන වශයෙන්ම ජංගමවත්කමක්. ඒ කියන්නේ අපි තොගයක් කරගෙන අවුරුද්දක් යනකම් ඉන්නේ නැහැ. අපි හැමදාම නිෂ්පාදනය කරනවා. ඒකත් ජංගමවත්කමක්. ඊට පස්සේ ණය ගැතියෝ ගත්තොත් ණය ගැතියෝ මුදල් දෙන්න අවුරුද්දක් යනකම් ඉන්නවද? නෑනේ. ණය ගැතියොත් අපි හැකි ඉක්මනින් උහුට මුදල් ලැබුණ ගමන් අපි ලැබුණ වෙලෙස මුදල් දෙනවා. සාමාන්‍ය සතියක් දෙකක් ඇතුළත ණය ගැතියෝ මුදල් දෙනවා. හරි. එතකොට මේ ණය ගැතියෝ කියන අයත් ප්‍රධාන වශයෙන්ම අපිට ගන්න පුළුවන් ජංගම වත්කම් විදියට. අපිට මුදල් ගත්ත බැංකු මුදල්, තොගය, ණය ගැතියෝ මෙන්න මේ වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන්. ජංගම වත්කම් විදිහට. ඒ කියන්නේ අවුරුද්දක කාල සීමාවක් ඇතුළත මොකක් හරි දෙයක් වෙනවා නම් මේ කියන්නේ පාවිච්චි කරනවා, එක්ක විකුණනවා, එක්ක මුදල් බවට පත් වෙනවා. මෙන්න මේ වගේ සිදුවීමක් වෙනවා නම් අපි හඳුන්වනවා ජංගම වත්කම් කියලා. ඒකෙම අනිත් පැත්ත තමයි ජංගම නොවන වත්කම් කියලා කියන්නේ. ඒ කියන්නේ අවුරුද්දක කාල සීමාවක් ඇතුළත කිසිම දෙයක් වෙන්නේ නැහැ මේ වත්කම් වලට. ඒ වත්කම් ඒ විදිහටම තියෙනවා. අන්න ඒව තමයි ජංගම නොවන වත්කම් කියලා කියන්නේ. මොනවද උදාහරණ විදිහට අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම ඉඩම් වගේ දේවල්. ඉඩම් වගේ දේවල් කියන්නේ ව්‍යාපාරයක් යම්කිසි හිතන්න ගොඩනැගිල්ලක් හදන්න කර්මාන්ත ශාලාවක් හදන්න ඉඩමක් මිලදී ගන්නවා. හරි. ඒ පදනමේ ඒ අරමුණෙන් තමයි ගන්නෙ. එතකොට ඒ ඉඩම සාමාන්‍යයෙන් අවුරුද්දක් ඇතුළතදී අපිට ඒ ගොඩනැගිල්ල හදන්න බෑ. අවුරුදු යම්කිසි සීමාවක් අපේ තියෙනවා. හරි. ඒ ව්‍යාපාරයේ ඉඩම් අරගෙන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් නොවේ නම් අනිවාර්යයෙන්ම ඉඩම අවුරුද්දක් යනකම් කිසිම දෙයක් වෙන්නේ නැහැනේ. මේ ඉඩමේ ඉන්න ජංගම නොවන වත්කමක්. අපි යන්ත්‍රයක් ගත්තා කියලා හිතන්න. මෙන්න මේ යන්ත්‍රයක් ගන්නවා ඇඟලුම් කර්මාන්ත ශාලාවකට. ඒ යන්ත්‍රයෙන් අපි අවුරුදු ගාණක් තිස්සේ මැසීම් කටයුතු කරනවා. එතකොට ඒ යන්ත්‍රය අනිවාර්යයෙන්ම ජංගම නොවන වත්කමක්. ගොඩනැගිල්ලක් හිතන්නකෝ අපි අපේම අයිතිය යටතේ ගත්තා කියලා. කියන්නේ අපිටම ඉදි කරගන්නවා ගොඩනැගිල්ලක්. එතකොට මෙන්න මේකින ගොඩනැගිල්ලත් ප්‍රධාන වශයෙන්ම ජංගම නොවන වත්කමක් වෙනවා. අපි මෝටර රථයක් ගත්තා කියලා හිතන්න. ව්‍යාපාරේ භාණ්ඩ අපි ප්‍රවාහනය කරන්න අපි ගන්නවා මෝටර රථයක්. මේ මෝටර රථෙත් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට වත්කමක්. ඒක ජංගම නොවන වත්කමක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අවුරුද්දක කාල සීමාවක් ඇතුළත මේ සාමාන්‍යයෙන් මේ මෝටර රථය විකුණීමක් කරන්නේ නැහැ. මොකද අවුරුදු ගාණක් අපි මෝටර රථයෙන් අපි ප්‍රයෝජන ලබා ගැනීම කරනවා. හරිද? ද මෝටර රථය ප්‍රධාන වශයෙන්ම ජංගම නොවන වත්කමක්. නමුත් ඉඩම් මල විකිරීම, ඉඩම් මිලදී අරගෙන ඉඩම් මල ඒක වෙන්දේසි කරලා විකුණන ආයතන වල මේ සම්බන්ධයෙන් වෙනස්. නමුත් අපි සාමාන්‍ය පෙළ මට්ටමේදී ඒ සම්බන්ධව කතා කිරීම කරන්නේ නැහැ. මෙතනදිත් අපි සාමාන්‍යයෙන් කතා කරන සාමාන්‍ය ව්‍යාපාරයක් සම්බන්ධව ඒගොල්ලෝ ඉඩම මිලදී ගන්න ඉඩමක්, ඒ වගේම සාමාන්‍යයෙන් ගන්න මෝටර රථ, මේ ගොඩනැගිලි යන්ත්‍ර වගේ දේවල් අපි ගණන් ගන්න ප්‍රධාන වශයෙන්ම ජංගම නොවන වත්කම් විදියට. ඒක අපි බෙදුවේ මෙන්න මේ කියන්නේ ගිණුම් වර්ෂය. ඒ කියන්නේ මාස 12ක කාල පරිච්ඡේදය පදනම් කරගෙන. මාස 12ක් ඇතුළත මොකක් හරි දෙයක් වෙනවා නම් අපි හඳුන්වනවා ජංගම වත්කමක්. මාස 12ක් ඇතුළත කිසිම දෙයක් වෙන්නේ නැත්නම් අපි හඳුන්වනවා ජංගම නොවන වත්කමක් විදියට. මම හිතන්නේ ඔයාලන්ට පැහැදිලිව අවබෝධයක් එන්නේ නැති මෙන්න මේ කියන වත්කමක් කියන්නේ මොකද්ද? අපි ඒක නිර්වචනය කර ගැනීමක් කරා. ඊට පස්සේ අපි ඒක බෙදුවා ජංගම වත්කම සහ ජංගම නොවන වත්කම විදියට. ඒ සම්බන්ධවත් ඔයගොල්ලන්ට ඉතා පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමක් කරන්න මම හිතන්නේ පුළුවන් වීමක් වුණා. අපි ඊගාවට කතා කරමු වගකීම් සම්බන්ධව. අපි වගකීම් ගැන කතා කරොත් අපි ඉස්සෙල්ලාම බලමු වගකීම් වල ලක්ෂණ මොනවද කියන එක ගැන. වගකීම් වල තියෙන පළවෙනි ලක්ෂණය තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. දෙවෙනි ලක්ෂණය බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට
ගලා යාම. ඊට පස්සේ වර්තමාන බැඳීමක් පැවතීම. මෙන්න මේ කියන උදාහරණයෙන් මම මේ ලක්ෂණ ටික පැහැදිලි කිරීමක් කරන්නම්. උදාහරණයක් විදිහට හිතන්න අපි රුපියල් 60000ක බැංකු ණයක් ගන්නවා කියලා. රුපියල් 60000ක බැංකු ණයක් අපි ගන්නවා. හරිද? මේ ගනුදෙනුවෙන් මම මේක පැහැදිලි කිරීමක් කරන්නම්. උදාහරණයක් විදිහට හිතන්න අපි ව්‍යාපාරයේ විසින් බැංකුවෙන් ණය මුදලක් ඉල්ලුම් කරාට පස්සේ තමයි බැංකුව විසින් අපිට ණය මුදල් නිකුත් කිරීමක් කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා ව්‍යාපාරයේ විසින් ඉල්ලුම් කරලා ණය මුදල ඊට පස්සේ තමයි බැංකුව අපිට ණය මුදල් නිකුත් කරන්නේ. ණය මුදල් ලැබුණාට පස්සේ තමයි අපි ඒක ගනුදෙනුවක් විදිහට අඳුරගෙන ගිණුම් පොත්වල සටහන් තැබීමක් කරන්නේ. එතකොට ඒක අපි ව්‍යාපාරයට හම්බුනාට පස්සේනේ අපි සටහන් කරන්නේ. එතකොට අතීත ගනුදෙනුවක් විදිහට තමයි අනිවාර්යයෙන්ම මේ දේ ඇතිවීමක් වෙන්නේ. කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට ඇතිවීම කියන ලක්ෂණය හරිනේ. මේ ණය මුදල ව්‍යාපාරයට ලැබුණාට පස්සේ අපි ඒ ගනුදෙනුවක් විදිහට හඳුන ගන්නවා. අතීත සිද්ධියක් ඉඳ තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යනවා. ඒ කියන්නේ අපි ණය අරගෙන නිකන් ඉන්න බෑනේ. මේ ණය බැංකුවට ආපහු ගෙවන්න ඕනේ. ඒ ගෙවන්නේ නිකන් නෙමෙයි. අපි අනිවාර්යයෙන්ම පොලියත්කුත් එක්ක තමයි මේ ණය ගෙවන්න ඕනේ. එතකොට අන්න එහෙම ගෙවද්දී අපි සාමාන්‍ය මේ ණය මුදල ගන්න ව්‍යාපාරයේ යම්කිසි එක්ක භාණ්ඩ මිලදී ගන්න, ව්‍යාපාර නිෂ්පාදන කටයුතු අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න, එහෙම නැත්නම් යන්ත්‍රයක් මිලදී ගන්න. මේ අදාළ නිෂ්පාදන කටයුත්තකට යොදවන්නනේ ගොඩක් වෙලාවට මේ ණය ගන්න. මේ ණය මුදල යොදවලා උපයනවනේ යම්කිසි ආදායමක්. අන්නේ ආදායමෙන් අපි මේ ණය මුදල වගේම පොලියත් ගෙවන්න ඕනේ. ඒ ගෙවද්දී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට අනිවාර්යයෙන්ම ගලා යනවා. ඒ කියන්නේ ගෙවද්දී මුදල් අනිවාර්යයෙන්ම අපිට දෙන්න වෙනවනේ. මුදල් ව්‍යාපාරයෙන් එළියට යනවා. එතකොට ඒ ලක්ෂණය හරිනේ. තුන්වෙනි ලක්ෂණය බලන්න වර්තමාන බැඳීමක් පැවතීම. මේ ණය මුදල ගෙවන්න ව්‍යාපාරය අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා. එතකොට වර්තමානයේ බැඳීමක් තියෙනවා මේ ණය මුදල ගෙවා අවසන් කිරීම සම්බන්ධයෙන්. අපි තව උදාහරණයක් ගත්තොත් අපි හිතන්න රුපියල් ලක්ෂ 2ක තොගයක් අපි ගන්නවා කියලා. භාණ්ඩ මිලදී ගන්නවා අපේ ව්‍යාපාරයට. අමුද්‍රව්‍ය මිලදී ගැනීමක් කරනවා. එතකොට මේ රුපියල් ලක්ෂ 2කට අදාළව ඒ භාණ්ඩ තොගේ ආවට පස්සේ ණයට ගත්තා වුණාට භාණ්ඩ තොගේ ව්‍යාපාරයට ලැබුණාට පස්සේ තමයි අපි ඒක ගනුදෙනුවක් විදිහට අඳුන ගැනීමක් කරන්නේ. ඊට පස්සේ මේ භාණ්ඩ තොගේ අරගෙන නිකන් ඉන්න බෑ. මේ ලක්ෂ 2 අපි පහු කාලීන ගෙවන්න ඕනේ. ඒ කියන්නේ අවුරුද්දක කාල සීමාවක් ඇතුළත ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ණය හිමියෙක්නේ. ඒ ණය හිමියට අපි අනිවාර්යයෙන්ම ණය ගෙවන්න ඕනේ. ගෙවද්දී ව්‍යාපාරයේ මේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යාමක් වෙනවා. ඊට පස්සේ අපි ගෙවන්න ව්‍යාපාරය විසින් අනිවාර්යයෙන් බැඳිලා ඉන්නවා. වර්තමාන බැඳීමක් පැවතීම කියන ලක්ෂණෙත් අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට අපි වගකීමක් මෙන්න මේ විදිහට නිර්වචනය කරගත්තොත් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යන වර්තමාන බැඳීමක් පවතින දෑ අපිට හඳුන්වන්න පුළුවන් වගකීම් විදිහට. අපි මේ සඳහා උදාහරණ විදිහට ගත්තොත් අපි එක උදාහරණ දෙකක් ගත්තා. බැංකු ණය ගත්තොත් එක උදාහරණයක්. බැංකු ණය ප්‍රධාන වශයෙන්ම අපිට වගකීමක් වෙනවා. හරිද? ඊට පස්සේ ණයට ගන්න භාණ්ඩ අපි හඳුන්වනවා ණය හිමියෝ. ණය හිමියෝනේ අපි ව්‍යාපාරය විසින් නම් ණයට ගන්නේ බාහිර සැපයුම්කරුවෙක්ගෙන් නම් බාහිර සැපයුම්කරුවෙක්ගෙන් ව්‍යාපාරයේ ණය ගැතිය වෙනවා. අර බාහිර සැපයුම්කරුව ණය හිමියා වෙනවා. එතකොට ණය හිමියන්ට අපි මුදල් අනිවාර්යෙන් ගෙවන්න ව්‍යාපාරය විසින් බැඳිලා ඉන්නවා. ණය හිමියෝ අනිවාර්යයෙන්ම වගකීමක් වෙනවා. තව විදිහට ගත්තොත් ගෙවිය යුතු වියදම් තියෙනවා ව්‍යාපාරයක් තුල. ව්‍යාපාරයක් තුල අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වියදම් තියෙනවානේ. මොනවද? ගොඩක් වෙලාවට විදුලි ගාස්තු තියෙනවා. කියන්නේ අපි මේ මාසේ විදුලි බිල සාමාන්‍යයෙන් ඊගාව මාසේ ගෙවන අවස්ථාවන් තියෙනවා. එතකොට අපි සාමාන්‍ය මාස දෙක තුනක් පැහැර හරින්න බෑනේ විදුලි බිල වගේ දෙයක්. අනිවාර්යයෙන්ම විදුලිය කපා හරිනවා. එහෙම පැහැර හැරීමක් කරොත් සාමාන්‍ය මාස දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම ගෙවීමක් කරන්න ඕනේ. ඒක ගෙවිය යුතු විදුලිය වගේ දේවල්. ඒක ගෙවිය යුතු සාමාන්‍ය ව්‍යාපාරවල තියෙන පුළුවන් රක්ෂණ ගාස්තු. හරිද? ගෙවිය යුතු රක්ෂණ ගාස්තු ඒ කියන්නේ ව්යාපාරයේ තියෙන ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූට් වගේ දේවල් රක්ෂණය කරනවා අනිවාර්යයෙන්ම ව්‍යාපාර. ඒ රක්ෂණ ගාස්තුවක් අපි අනාද රක්ෂණ සමාගමට ගෙවීමක් කරන්න ඕනේ. එතකොට රක්ෂණ ගාස්තුත් ව්‍යාපාරයේ කියන්නේ ගෙවිය යුතු රක්ෂණ ගාස්තු, ගෙවිය යුතු විදුලිය. ඊට පස්සේ අපි ගත්තොත් ගෙවිය යුතු ගෙවල් කුලී වගේ දේවල්. ඒ කියන්නේ අදාළ යම්කිසි ව්‍යාපාර ස්ථානයේ ගොඩනැගිල්ල කුලී පදනම මත නම් අරන් තියෙන අපි ගෙවල් කුලී ගෙවන්න ඕනේ. එතකොට ගෙවිය යුතු ගෙවල් කුලී. මෙන්න මේ වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් වගකීම් වලට. අපි දැන් වගකීම් වල ලක්ෂණ ටික අඳුරගත්තා. වගකීම් වලට උදාහරණ කතා කරා. වත්කම් වල තියෙන සිද්ධියම තමයි මේ වගකීමුත් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්.
මේ අද අර මං කිව්වේ මාස 12ක කාල පරිච්ඡේදය අනුව සාමාන්‍යයෙන් අපි ගිණුම් තියන්නේ මාස 12ක කාල පරිච්ඡේදයක් තමයි පදනම් කර ගැනීමක් කරන්නේ. මේ මාස 12 අනුව අපිට බෙදන්න පුළුවන් මේ වගකීමුත් ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් විදියට. ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් විදියට. අපි ගත්තොත් ජංගම වගකීම්. ජංගම වගකීම් කියලා කියන්නේ මාස 12ක කාල පරිච්ඡේදයක් තුළ යම්කිසි දෙයක් වෙනවා නම් ඒ කියන්නේ බැඳීම निराකරණය ඒ කියන්නේ අපි බැඳීමක් තියෙනවානේ මාස 12ක කාල පරිච්ඡේදයක් තුළ අනිවාර්යයෙන්ම පියවීමක් කරන්න අවශ්‍ය නම් මේ වගකීම මේ බැඳීම අනිවාර්ය මේ වගේ දේවල් අපි හඳුන්වනවා ජංගම වගකීම් විදියට. මොනවද? උදාහරණ හොඳම උදාහරණය ණය හිමියෝ. අපිට ණය හිමියන්ට අවුරුද්දක් දෙකක් අපිට අදින්න බෑනේ. අනිවාර්යයෙන්ම අවුරුද්දක කාල සීමාවක් ඇතුළත ණය හිමියන්ට මුදල් ගෙවන්න ඕනේ. එතකොට ණය හිමියෝ අපිට ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන් ප්‍රධාන ජංගම වගකීමක් විදියට. ඊට පස්සේ ගෙවිය යුතු වියදම් සෙට් එක අර මං කිව්වේ ගෙවිය යුතු විදුලිය ව්‍යාපාර තුළ තියෙනවා ගෙවිය යුතු විදුලිය. ඊට පස්සේ ගෙවිය යුතු රක්ෂණ ගාස්තු, ගෙවිය යුතු ගෙවල් කුලි, ගෙවිය යුතු වරිපණම් වගේ දේවල්. මෙන්න මේ වගේ දේවල් අපි අනිවාර්යයෙන්ම අවුරුද්දක කාල සීමාවක්, ඒ කියන්නේ මාස 12ක කාල පරිච්ඡේදයක් ඇතුළත පියවීමක් කරන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් අපි අනිවාර්යයෙන්ම අපි හඳුන්වනවා ජංගම වගකීම් විදියට. ජංගම නොවන වගකීම් බැලුවොත් අරකේම අනිත් පැත්ත. ඒ කියන්නේ මාස 12ක කාල පරිච්ඡේදයක් තුළ පියවීමට අවශ්‍ය නොවන වගකීම් අපි හඳුන්වනවා ජංගම නොවන වගකීම් විදියට. ප්‍රධාන වශයෙන් ගත්තොත් බැංකු ණය. බැංකු ණය සාමාන්‍යයෙන් අපි ගන්නේ අවුරුද්දකට ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙකකට අවුරුදු 5කට වගේ උපරිමයක් දක්වා යනවා. මේ බැංකු ණය ගන්නේ අවුරුද්දකට ගන්නෙ නැහැ අවුරුදු කිහිපයකට. ඒතකොට බැංකු ණය ප්‍රධාන වශයෙන්ම මාස 12ක් ඇතුළත ඒ බැඳීම निराකරණය වෙන්නේ නැහැ. මාස 12ට වඩා වැඩිපුර යනවා. අපි මාස්පතා වාරික මුදල් ගෙවුවා වුණාට ඒ බැඳීම निराකරණය වෙන්න අවුරුද්දකට වඩා යනවා. ඒතකොට බැංකු ණය ජංගම නොවන වගකීමක්. අපි තව ගත්තොත් කල්බදු කියලා කියන්නේ ලීසින්. අපි ලීසින් පදනම මත වාහන වගේ දේවල් ව්‍යාපාරයට ගන්නවනේ. සාමාන්‍යයෙන් ඒත් ගන්නේ අවුරුදු 2කට 3කට 5කට වගේ කාල සීමාවකට යටත්ව. ඒතකොට ඒ බැඳීම निराකරණය වෙන්නත් යනවා අනිවාර්යයෙන්ම මාස 12ට වඩා වැඩි කාලයක්. ඒතකොට කල්බදු කියන ඒවත් අනිවාර්යයෙන්ම මේ ජංගම නොවන වගකීම් වෙනවා. අපි මේ වෙද්දි කතා කරා වගකීම් කියන්නේ මොනවද? වගකීම් වල ලක්ෂණ සහ ඒවට උදාහරණ කතා කරා. ඊට පස්සේ වගකීම් අපි බෙදුවා ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා. ඉතින් වගකීම් යටතේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ටික. අපි ඊට පස්සේ යමු තව වැදගත්ම සංරචකයක් තමයි ව්‍යාපාරයේ හිමිකම කියලා කියන්නේ. අපි දැන් කතා කරන්න ඕන ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම සම්බන්ධයෙන්. අපි මේ වෙද්දි කතා කරලා ඉවරයි පත්කම් සහ වගකීම් පිළිබඳව. අපි දැන් කතා කරමු හිමිකම. මේක මම මේ විදිහට පැහැදිලි කරන්නම්. මම ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාවේදී කතා කරද්දී අනිවාර්යයෙන්ම මේ දේ කිව්වා. අපි වගකීම් ගැන කතා කරානේ. තනි පුද්ගල ව්‍යාපාරයක නම් වගකීම් අසීමිතයි. හවුල් ව්‍යාපාරයකත් වගකීම අනිවාර්යයෙන්ම අසීමිතයි. පෞද්ගලික සහ පොදු සමාගම් වල තමයි වගකීම සීමා සහිත වීමක් උනේ. මම ඒ දේ පැහැදිලි කරද්දී වගකීම කියන ලක්ෂණය පැහැදිලි කරද්දී මම මෙහෙම පැහැදිලි කිරීමක් කරා. අපි මෙහෙම ගත්තොත් ව්‍යාපාරය කියලා මේක හිතන්න ABC ව්‍යාපාරය. මේ ABC ව්‍යාපාරය තුල වත්කම් තියෙනවානේ. මේ ව්‍යාපාරයේ වත්කම් හැදෙන්නේ අයිතිකරුවෝ ප්‍රාර්ථනය විදිහට යොදවන මුදල. අයිතිකරුවන් ප්‍රාර්ථනය විදිහට ඒ කියන්නේ මූල ආරම්භ කරන මුදල විදිහට යොදන මුදල් තියෙනවානේ. මුදල් සහ වෙනත් වත්කම් වුණොත් අපිට ගන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර නැත්නම් අයිතිකරුගේ පෞද්ගලික මෝටර රථය යොදනවා වෙන්න පුළුවන් ව්‍යාපාරයට. එතකොට අයිතිකරුගේ ප්‍රාර්ථනය යොදවට විදිහට යොදන මුදල් සහ වත්කම් වලින් සහ බාහිරින් ණය පදනම මත ගන්න ණය. බාහිරින් ණය පදනම මත ගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි තොගය වෙන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගන්න තොගය වෙන්න පුළුවන්. සහ වෙනත් වත්කමුත් අපි ගන්නවා ණය පදනම මත. මෙන්න මේ වගේ දේවල් වලින් ව්‍යාපාරයේ වත්කම් හැදෙනවා. ඒ කියන්නේ අයිතිකරු ප්‍රාර්ථනය විදිහට යොදන මුදල් සහ වෙනත් වත්කම් වලිනුත් බාහිරින් ගන්න අපිට තොගය සහ වෙනත් වත්කම් වලින් මෙන්න මේ කියන ව්‍යාපාරයේ වත්කම් හැදෙනවා. ඊට අමතරව මේ දේවල් පාවිච්චි කරලා ව්‍යාපාරය විසින් ලාභයක් උත්පාදනය කරනවා. ඒ ලාභය නිසා මේ වත්කම් වැඩි වෙනවනේ. එතකොට මේ ලාභය නිසා මේ දේවල් වැඩිවීමක් වෙනවා. හරිද? අපි ගත්තොත්
මේ බාහිරින් ගන්න ණය මම මෙහෙම උදාහරණයක් පැහැදිලි කරන්නම්. අයිතිකරු යොදනවා හිතන්න රුපියල් ලක්ෂයක්. අයිතිකරු රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට යොදවනවා. බාහිරින් ගත්ත ණය තියෙනවා රුපියල් 50000ක් කියලා හිතන්න. බාහිරින් ගත්ත ණය රුපියල් 50000ක් තියෙනවා. ඊට අමතරව යම්කිසි ව්‍යාපාර කටයුත්තක් කරලා අපි ලාභයක් විදිහට රුපියල් 20000ක් උපයනවා. හරිද? රුපියල් 20000ක් උපයීමක් කරනවා. එතකොට මුළු ගාණ කීයද? ලක්ෂයයි 50000යි 20000 කියන 1,70,000ක් තියෙනවනේ. මේ ව්‍යාපාරයේ තියෙන මුළුවත්කම. මුළුවත්කම 1,70,000යි. එතකොට මේ බාහිරින් ගත්ත ණය මුදල අපි පියවනවා කියලා හිතන්න. බාහිරින් ගත්ත ණය මුදල රුපියල් 50000නේ. එතකොට 1,70,000යි 50000ක් ගියාම 1,20,000යි. මෙන්න මේක තමයි ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම කියලා කියන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙන්න මේ කියන බාහිරින් ගත්ත ණය පියවුවාට පසු ව්‍යාපාරයේ තියෙන සමස්ත වත්කම් වලින් මේ බාහිරින් ගත්ත ණය ටික පියවලා දැම්මට පස්සේ ඉතුරු වන කොටස තමයි මේ අයිතිකරුගේ හිමිකම කියලා අපි හඳුනා ගැනීමක් කරන්නේ. ඒ කියන්නේ අපි දැන් කතා කරා වත්කම් ගැන, වක්කීම් ගැන, හිමිකම් ගැන කතා කරපු හින්දා මම මෙහෙම කියන්නම්. ව්‍යාපාරයේ තියෙන වත්කම්. හරි. අපි මේ කතා කරපු එක මෙහෙමත් කියන්න පුළුවන්. ව්‍යාපාරයේ වත්කම් මෙතනදී තියෙනවා ආව රුපියල් 1,70,000ක්. ඒ කියන්නේ අයිතිකරු යොදවපු මුදල බාහිරින් ගත්ත ණය සහ ව්‍යාපාරයේ ලාභයක් විපුවා ගත්ත ආදායමක් විපුවා රුපියල් 20,000ක. ඒ සම්පූර්ණ මුදල 1,70,000යිනේ. එතකොට ඒ වත්කම් වලින් අපිට වගකීමක් බාහිරින් ගත්ත ණය කියන්නේ වගකීම්නේ. වගකීම තමයි බාහිරින් ගත්ත ණය කියලා කියන්නේ. ඒතර වගකීම අපිට තිබ්බා රුපියල් 50,000ක්. 1,70,000න් රුපියල් 50,000 අඩු කරාට පස්සේ අපිට එන්නේ 1,20,000යි. මෙන්න මේ 1,20,000ට අපි කියනවා හිමිකම කියන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාර්ථනාවේ විදිහට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේක තමයි ව්‍යාපාරයේ හිමිකම කියලා හඳුනා ගැනීමක් කරන්නේ. මම හිතන්නේ මේ වෙද්දි වත්කම් කතා කරා, වගකීම් කතා කරා, හිමිකම ගැනත් කතා කරා. අපිට දැන් කතා කරන්න තියෙන්නේ ආදායම් කියන්නේ මොනවද? වියදම් කියන්නේ මොනවද? ඒ සංරචක දෙක කොහොමද ව්‍යාපාරයේ ලාභයට සහ අලාභයට බලපෑම් කරන්න කියන එක ගැන. හොඳයි, අපිට දැන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කියන ආදායම් කියන සංරචකය. අපි මේ වෙද්දි කතා කරා වත්කම්, වගකීම්, හිමිකම්. අපි ආදායම් කියන එක ගැන කතා කරොත් ආදායම් කියන්නේ ඉන්කම්. ඒ කියන්නේ සරලව කිව්වොත්, බොහොම සරලව කිව්වොත් ව්‍යාපාරයේ අයිතිකරුගේ අයිතිය. එහෙම නැත්නම් හිමිකම වැඩිවීමට බලපාන දේවල් තමයි අපි ආදායම් කියලා හඳුන්වීමක් කරන්නේ. ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වැඩිවීමට බලපාන දේවල් තමයි ආදායම් කියලා අපි හඳුන්වීමක් කරන්නේ. අපි උදාහරණ විදිහට ගත්තොත් මොනවද ආදායම්? ප්‍රධාන වශයෙන්ම භාණ්ඩ විකිණීමෙන් ලබන ආදායම. ප්‍රධාන වශයෙන්ම භාණ්ඩ විකිණීමෙන් එහෙම සේවා සපයන ව්‍යාපාරයෙන්ම සේවා සපයීමෙන් ලබන ආදායම. අපි ගමු භාණ්ඩ විකිණීමෙන් ලබන මුදල. ඒක ආදායමක් බවට පත් වෙනවා. ඊට පස්සේ ව්‍යාපාරයේ නමින් හිතන්න ස්ථාවර තැන්පතුවක් වගේ දාලා තියෙනවා නම් ඒ ස්ථාවර තැන්පතුවට ලබන පොලී මුදල. හරි. ස්ථාවර තැන්පතුවට ලබන පොලී වගේ දේවල්. ඊට පස්සේ අපි ගත්තොත් ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් අපි තවත් පිරිසකට නැත්නම් ව්‍යාපාරයට කුලියට ලබා දීමක් කරලා තියෙනවා නම් ඒ ලබන කුලී ආදායම තියෙනවා. ඒකත් අපිට ආදායමක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ තව දෙයක් ගන්න පුළුවන්. යම්කිසි ඔය භාණ්ඩ හා සේවා විකිණීමේදී කොමිස් මුදල් අපි ලැබෙනවා. කොමිස් මුදල් තියාගෙන අපි භාණ්ඩ විකිණීම කරනවා. ඒතකොට කොමිස් වගේ දේවලුත් ප්‍රධාන වශයෙන්ම ආදායම් විදිහට අපිට ගන්න පුළුවන්. හැබැයි අපි දැන් ආදායම් කියලා කියෙව්වේ ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම නැත්නම් අයිතිය වැඩිවීමට බලපාන දේවල්. ඒ කියන්නේ භාණ්ඩ විකිණීමෙන් ලබන ආදායම්, පොලි මුදල් ලැබීම, කුලී ආදායම්, කොමිස් මුදල් වගේ දේවල් අපිට උදාහරණ වලට ගන්න පුළුවන්. හැබැයි මෙහෙම යද්දි, ඒ කියන්නේ ව්‍යාපාරය කරගෙන යද්දි ව්‍යාපාරයේ අයිතිකරු විසින් තව ව්‍යාපාරයට අමතරව ප්‍රාර්ථනා විදිහට මුදල් සහ ස්ථාවරවත්කම් යොදවනවා. ඒ හේතුව හින්දා ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය කරගෙන යද්දී ව්යාපාරයන් කිසි මුදල් මදිවීමක් වුණොත් ව්‍යාපාරයට මුදල් යොදවනවා සහ ව්යාපාරයට ස්ථාවරවත්කම් යොදවීමක් කරන්න පුළුවන් මේ අයිතිකරුට. හරිද? ඒ හේතුව හින්දා ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම කියන දේ වැඩි වෙනවා. නමුත් ඒ වැඩිවීම අපි ආදායමක් විදිහට ගණන් ගැනීමක් කරන්නේ නැහැ. ඒතකොට පැහැදිලිවම දැනගන්න ඕනේ
ආදායම් කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වැඩිවීමට බලපාන දේවල්. මෙන්න මේ වගේ භාණ්ඩ විකිණීමෙන් ලබන ආදායම්, පොලී මුදල් ලැබීම්, කුලී ආදායම, කොමිස් මුදල් ලැබීම වගේ දේවල් අපිට ගන්න පුළුවන් වුණාට ව්‍යාපාරයේ මැදදී කරගෙන යද්දී අයිතිකරු අමතර ප්‍රාර්ථනාවේ විදිහට යම්කිසි මුදල් වෙන්න පුළුවන් අමතර ප්‍රාර්ථනාවේ විදිහට මුදල් සහ වෙනත් වත්කම් යොදවීම් කරනවා. ඒ හේතුව හින්දා අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. හැබැයි ඒ දේවල් අපි ආදායම් විදිහට ගණන් ගැනීමක් කරන්නේ නැහැ. ආදායම් සම්බන්ධව අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ටික. අපි ඊට පස්සේ යන් වියදම් පැත්තට. වියදම් ගැන කතා කරොත් ආදායම් වලම අනිත් පැත්ත තමයි වියදම් කියලා කියන්නේ expenditures. අපිට ඉංග්‍රීසියෙන් හැඳින්වුවොත් වියදම්. ඒ කියන්නේ අයිතිකරුගේ හිමිකම. ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම අඩුවීමට බලපාන දේවල් තමයි වියදම් කියලා කියන්නේ. මොනවද? උදාහරණ විදිහට අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම තියෙන වියදමක් තමයි ව්‍යාපාරවල වැටුප් ගෙවීම වගේ දේවල්. වැටුප් ගෙවීම ප්‍රධාන වශයෙන්ම වියදමක්. ඊට පස්සේ විදුලි ගාස්තු. විදුලිය. ඊට පස්සේ ගත්තොත් රක්ෂණ ගාස්තු. බැංකු ණය පොලී වගේ දේවල් තියෙනවා. ණයක් ගත්තොත් අනිවාර්යයෙන්ම පොලියක් අපි ගෙවන්න ඕනේ. බැංකු ණය පොලියත් අපි ව්‍යාපාරයට වියදමක් විදිහට ගණන් ගැනීමක් කරන්නේ. ඊට පස්සේ තව වැදගත්ම දෙයක් තමයි අපි භාණ්ඩ විකුණනවානේ. අන්නේ විකුණන භාණ්ඩ වල පිරිවැය. අපි ඒක හඳුන්වනවා විකුණුම් පිරිවැය විදිහට. උදාහරණයක් විදිහට මෙහෙම ගන්න. අපි ව්‍යාපාරයේ විසින් රුපියල් ලක්ෂයකට ගත්ත යම්කිසි භාණ්ඩයක් තියෙනවා. මේ ලක්ෂයට ගත්ත භාණ්ඩය අපි විකුණනවා 1,25,000ට. 1,25,000ට විකුණනවා කියලා හිතන්න. එතකොට ලක්ෂයට ගත්ත භාණ්ඩය අපි 1,25,000ට වික්කොත් මේ ලක්ෂය කියලා කියන්නේ ඒ විකුණු භාණ්ඩ වල පිරිවැය. ඒ කියන්නේ විකුණුම් පිරිවැය තමයි මේ ලක්ෂය. ඊට අමතරව මේ 1,25,000 වෙන්නේ අපිට ලැබෙන ආදායම. එතකොට මෙතනදිත් අපි ප්‍රධාන වශයෙන්ම සඳහන් කිරීමක් කරන්න ඕනේ. අපි කලින් කතා කර ආදායම් ගැන කතා කරද්දී ආදායම් කියලා කියන්නේ අයිතිකරුගේ හිමිකම වැඩි වෙන්න බලපාන දේවල්. හැබැයි අයිතිකරු අමතර ප්‍රාර්ථනාවේ විදිහට යොදන දේවල් හිමිකම මේ වැඩි වුණාට ඒ දේවල් අපි ආදායම් විදිහට ගණන් ගැනීමක් කරන්නේ නැහැ. මෙතනදී අපි ගන්න ඕනේ වියදම් කියලා කිව්වේ අයිතිකරුගේ හිමිකම අඩු වෙන්න බලපාන දේවල්. ඒ ගැන කතා කරද්දී අපි කතා කරා ප්‍රධාන වශයෙන් වැටුප් ගෙවීම්, විදුලි ගාස්තු, රක්ෂණ ගාස්තු, බැංකු ණය පොලී, ඒ වගේම විකුණුම් පිරිවැය වගේ දේවල් හින්දා අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. එතකොට ඒ දේවල් තමයි අපි වියදම් විදියට ගණන් ගැනීමක් කරන්නේ. එතකොට මේ ආදායම සහ වියදම් අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? ඒ ආදායම් සහ වියදම් අතර තියෙන සම්බන්ධතාවයෙන් තමයි අපේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය තීරණය කිරීමක් කරන්නේ. ඒ කියන්නේ අපි ආදායම් පැත්ත තමයි වැඩි කරගන්න ඕනේ. ආදායම් වලින් වියදම් අපි අඩු කරොත් තමයි ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය අපිට ගණනය කර ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. ආදායම් වලින් වියදම් අඩු කරොත් තමයි ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය අපිට ගණන් ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට මෙහෙම ඉදන්න. ව්‍යාපාරයේ ආදායම් වැඩි වෙලා වියදම් අඩුවීමක් වුණොත් ආදායම් වලට වඩා වියදම් අඩු වෙනම් අනිවාර්යයෙන්ම මොකක්ද දෙන්නේ? අලාභයක්. ආදායම් වලට වඩා වියදම් වැඩි නම් අනිවාර්යයෙන්ම වෙන්නේ අලාභයක්. හැබැයි ආදායම් වලට වඩා වියදම් අඩු නම් අනිවාර්යයෙන්ම එන්නේ ලාභයක්. ඒ කියන්නේ ආදායම් කොටස වැඩිනේ. ආදායම් කොටස වැඩි ලාභයක් තමයි එන්නේ. ආදායම් අඩු වෙලා වියදම් පැත්ත වැඩිවීමක් වුණොත් ආදායම් අඩු වෙලා වියදම් පැත්ත වැඩි වුණොත් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට අලාභයක් තමයි එන්නේ. ඒක උදාහරණයක් විදිහට මම මෙහෙම ගමු. ව්‍යාපාරයේ ආදායම තියෙන රුපියල් 50000ක්. හරිද? වියදම තියෙන රුපියල් 40000ක්. එහෙනම් ලාභය කීයද? රුපියල් 10000ක ලාභයක් මෙතනින් තියෙනවා. ආදායම් වලට වඩා වියදම් අඩුයි. එතකොට ලාභයක් තමයි තියෙන්නේ. හිතන්න 40000 මෙතනට එනවා. කියන ආදායම් තමයි 40000. නමුත් වියදම් පැත්ත වැඩි. එතකොට රුපියල් 10000ක අලාභයක් තමයි තියෙන 10000ක අලාභයක්. එතකොට මේ අතර තියෙන සම්බන්ධතාවය අපි ගණනය කිරීමක් කරොත් මෙහෙම තමයි අපිට ගණන් ගන්න පුළුවන් වීමක් වෙන්නේ. අපි දැන් කතා කරා ආදායම් සහ වියදම් පැත්ත. එතකොට මේ දෙක අතර අපිට මේ ලාභයක් ආවොත්, ඒ කියන්නේ ව්‍යාපාරේ ලාභයක් ආවොත් මේක කවුද භුක්ති විඳින්නේ? ව්‍යාපාරයේ අයිතිකරු. මේ ලාභය අපි ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම කියන සංරචකයට අපිට එකතු කරන ලාභය.
ඒ වගේම අලාභයක් වුණොත් අනිවාර්යයෙන්ම අයිතිකරුගේ හිමිකමෙන් අපි ඒක අඩු කරනවා. අයිතිකරුගේ හිමිකමෙන් අඩු කරනවා. ඒ කියන්නේ ලාභයක් වුණොත් අලාභයක් වුණොත් අනිවාර්යයෙන්ම අයිතිකරුත් අනිවේක විඳ දරා ගැනීමක් කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අපි හිතන්නකො ලාභයක් ආවා කියලා. ප්‍රධාන වශයෙන්ම අපිට දැන් ආදායම් ටික දීලා තියෙනවා, වියදම් ටික දීලා තියෙනවා. ආදායම් වලින් වියදම් ටික අඩු කරලා එන ලාභය හෝ අලාභය අපිට පුළුවන් කෙලින්ම ගිහිල්ලා මේ හිමිකමට ගැලපීමක් කරන්න. ඒ කියන්නේ ලාභයක් නම් එකතු කරනවා, අලාභයක් නම් අඩු කරනවා. එහෙම නැත්නම් අපි හිමිකමට අපිට දෙන ආදායම් ටික එකතු කරනවා. හිමිකමට අයිතිකරුගේ හිමිකමට අපි එකතු කරනවා ආදායම් ටික. ආදායම් ටික එකතු කරලා අපි අඩු කරනවා මේකෙන් වියදම් ටික. එහෙම කරන්නත් පුළුවන්. අපි අනිවාර්යයෙන්ම මේ දෙක ඔස්සේ ආදායම් වලින් වියදම් අඩු කරලා එන ලාභය හෝ අලාභය අපි හිමිකමට ගැලපීමක් කරන්න ඕනේ. අපි ඒ සම්බන්ධව ඉස්සරහා පාඩමේදී කතා කරනවා ගිණුම් කරන සමීකරණය. ඒ කියන්නේ වත්කම්, වගකීම් සහ හිමිකම් අතර දින සම්බන්ධය අපි හඳුන්වන්නේ ගිණුම් කරන සමීකරණය කියලා. අපි ඒක පස්වෙනි පාඩමේදී කතා කිරීමක් කරනවා. දැන් අපි මේ වෙද්දී කතා කරලා ඉවරයි. වත්කම් කියන්නේ මොනවද? වගකීම් කියන්නේ මොනවද? හිමිකම් කියන්නේ මොනවද? සහ ආදායම් වියදම් කියන්නේ මොනවද? සහ ආදායම් වියදම් අතර තියෙන සම්බන්ධතාවත් අපි පැහැදිලි ලෙස කතා කරලා ඉවරයි. එතකොට අපිට ඔයගොල්ලන්ගේ පෙළපොත ගත්තොත් මේ පාඩම අන්තිමට, ඒ කියන්නේ හතරවෙනි පාඩමේ අන්තිමට 56 වෙනි පිටුවේ තියෙනවා පොඩි ක්‍රියාකාරකමක් සහ 55 වෙනි පිටුවෙත් පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. අපි ඒ දෙක පොඩ්ඩක් කතා කිරීමක් කරමු. 55 වෙනි පිටුවේ තියෙනවා ආපන ශාලාවක් පවත්වාගෙන යන යසිරු සම්පත් ගේ ව්‍යාපාරයේ පහත දක්වා ඇති අයිතම වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම් යන ශීර්ෂය ඇතුලේ වර්ග කිරීමක් කරන්න. එතකොට පළවෙනි එක තියෙනවා සංරචකයේ විදුලි ගාස්තු. විදුලි ගාස්තු මොනවද? අපි කතා කිරීමක් කරා විදුලි ගාස්තු කියන්නේ වියදමක්. ඒ කියන්නේ ඒ වියදම හින්දා අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. ඒ හින්දා අපිට ඒක විදුලි ගාස්තු කියන එක වියදමක් විදිහට ගණන් ගැනීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ බැංකු ණය ගත්තොත් බැංකු ණය කියලා කියන්නේ අපි බාහිර පාර්ශ්වයන්ගෙන් ගන්න දෙයක්. අපි ඒ ණය අනිවාර්යයෙන්ම ගෙවන්න බැඳිලා ඉන්නවා. ණය ගෙවද්දී අපේ සම්පත් ටික පිටතට ගලා යනවා. ඒ හින්දා බැංකු ණය වගකීමක්. ආයෝජන වගේ දේවල් අපේ ව්‍යාපාරයේ මුදලක් යම්කිසි තවත් ව්‍යාපාරයක ඕනනම් ආයෝජනය කරන්න පුළුවන්. ආයෝජන කියලා කියන්නේ වත්කමක්. ඒ කියන්නේ අපිට ආයෝජන හින්දා අනාගතයේදී ව්‍යාපාරයට යම්කිසි පොලියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොමිස් මුදලක්, ලාභාංශයක් වගේ දේවල් ව්‍යාපාරයට ලැබෙනවා ඒ ආයෝජන හින්දා. හරිද? අන්න ඒ හින්දා ආයෝජන වත්කමක් විදිහට අපිට ගණන් ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් බැංකු ණය පොලි. බැංකුවෙන් ගන්න ණය මුදලට අමතරව අපි අනිවාර්යයෙන්ම පොලි මුදලක් ගෙවන්න ඕනේ. ඒ පොලිය අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට වියදමක් වෙනවා. ඒ වියදම හින්දා අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. ඒ කියන්නේ ණය පොලි වියදම. ඊට පස්සේ ගත්තොත් ප්‍රාර්ථනය. ප්‍රාර්ථනය කියලා කියන්නේ අයිතිකරුගේ හිමිකමට අදාළ දෙයක්. අයිතිකරු යොදවන මුදල්නේ. ඒව දේවල් අයිතිකරුට. ඒතර හිමිකමට සම්බන්ධ දෙයක් තමයි ප්‍රාර්ථනය කියන්නේ. ලද කොමිස්. ලද කොමිස් කියලා කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත තියෙනවානේ. හිතන්න නිෂ්පාදන ව්‍යාපාරයක් නම් භාණ්ඩ සේවා නිෂ්පාදනය කරලා භාණ්ඩ හරි සේවාවක් හරි නිෂ්පාදනය කරලා ලබන ප්‍රධාන ආදායමට අමතරව ලැබෙන දෙයක් තමයි කොමිස් කියලා කියන්නේ. මේ කොමිස් හින්දා අයිතිකරුගේ හිමිකම අයිතිය වැඩි වෙනවා. ඒ දේ ආදායමක් විදිහට අපිට ගණන් ගන්න පුළුවන්. විකුණුම්. විකුණුම් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරයක ආදායම් උත්පාදනය කරන මාර්ගය. ඒතර විකුණුම් අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම ආදායමක් විදිහට. ගෙවූ කොමිස්. කොමිස් අපිට ගෙවන්න සිදු වෙනවා. සමහර වෙලාවට යම්කිසි භාණ්ඩයක් සේවාවක් ලබා ගන්න කොමිස් අපිට ගෙවීමක් කරන්න වෙනවා. අපි ගෙවුවනේ. ගෙවුවනම් අනිවාර්යයෙන් මේ දේ වියදමක් බවට පත් වෙනවා. මෝටර රථ. මෝටර රථ කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම වත්කමක්. ඒක ජංගම නොවන වත්කමක්. මෙතන දේ වර්ගීකරණය නැහැ. ඒක වත්කමක් වෙනවා. ආයෝජන පොලි ආදායම. වචනෙම තියෙනවා ආදායමක්. ඒක පොලි ආදායමක්. ප්‍රචාරණ ගාස්තු කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ගාස්තුවක්. ඒ කියන්නේ වියදමක්. අපි ව්‍යාපාරයේ තියෙන යම්කිසි භාණ්ඩයක්, එහෙම නැත්නම් ව්‍යාපාරයේ සපයන සේවාවක් රූපවාහිනිය තුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පත්තරයක් තුල මේ දේ ප්‍රචාරණය කර ගැනීමක් කරන්න යම්කිසි වියදමක් දරන්න වෙනවා. ප්‍රචාරණ ගාස්තු කියලා කියන්නේ වියදමක්. මෝටර රථ අලුත් වැඩියා වියදම්. එතකොට වියදමක් කියලා වචනෙම තියෙනවා. මෝටර රථයක් අලුත් වැඩියා කරගන්න වියදමක් දරන්න වෙනවා. මෝටර රථ අලුත් වැඩියා වියදම කියලා කියන්නේ වියදමක්. ණය ගැතියෝ. ණය ගැතියෝ අපි කියලා කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩයක් හරි සේවාවක් හරි ණය පදනම් මත ගත්ත පිරිසනේ.
ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා ඉදිරි කාල පරිච්ඡේදය ඇතුළත ඒ ණය මුදල ගෙවන්න. එතකොට අපි අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ පැත්තෙන් බැලුවොත් ඒ ණය මුදල අනාගතයේදී හම්බ වෙනවා. ව්‍යාපාරයට ලැබෙන්න ඕන ලැබිය යුතු දෙයක්. ඒ හින්දා ණයගැතියෝ කියලා කියන්නේ වත්කම. ණය හිමියෝ ප්‍රධාන වශයෙන්ම ඒ කියන්නේ අපේ ණය පදනම් මත ගත්තා නම් අපි ණයගැතිය වෙනවා. අදාළ සැපයුම්කරුවෝ ඒ සැපයුම්කාර පාර්ශවයේ ණය හිමියා වෙනවා. අපි අනිවාර්යයෙන් මේගොල්ලන්ට සල්ලි ගෙවන්න ඕනේ. ණය හිමියෝ කියලා කියන්නේ වගකීමක්. ඊට පස්සේ අපි ගත්තොත් 56 වෙනි පිටුවෙත් පොඩි අභ්‍යාසයක් තියෙනවා. සජිනි පෙරේරා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ ගාන තිරේ. සජිනි පෙරේරා රෙදිපිලි අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ඇගේ ව්‍යාපාරයේ පහත දැක්වෙන අයිතම දක්වා ඇති ශීර්ෂ යටතේ වර්ග කරන්න වත්කම් බෙදලා තියෙනවා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් විදිහට. වගකීමුත් ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් විදිහට බෙදලා තියෙනවා. රෙදිපිලි තොගය. දැන් මේ සජිනි පෙරේරා කරගෙන යන රෙදිපිලි අලෙවි කිරීමේ ව්‍යාපාරයක්. එතකොට රෙදිපිලි තොගය කියලා කියන්නේ අපි රෙදිපිලි තොගය තියාගෙන මාස 12කට වැඩියෙන් කාලයක් ඉන්නේ නැහනේ. අපි අවුරුද්දක් ඇතුළත අපි හැමදාම මේ ව්‍යාපාරයේ අලෙවි කිරීම කටයුතු කරනවා. ඒ රෙදිපිලි තොගය කියලා කියන්නේ ජංගම වත්කම. මුදල් අය කැමි විසින් භාවිතා කරන මුදල් ගණන් කිරීමේ යන්ත්‍රය. එතකොට අපි ඒ දේ අනිවාර්යයෙන්ම අවුරුදු ගාණක් තුල පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි අවුරුද්දක කාල සීමාවක් තුල ඒක අරන් විකුණලා දාන්නේ නැහැ නේ. මොකද සජිනි පෙරේරා කරා යන්නේ රෙදිපිලි අලෙවි කරන ව්‍යාපාරයක්. එහෙනම් අර මුදල් භාවිතා කරන ගණන් කිරීමේ යන්ත්‍රය අවුරුදු ගාණක් අපි පාවිච්චි කරනවා. ඒ හින්දා ඒ දේ ජංගම නොවන වත්කමක් බවට පත් වෙනවා. ණය පදනම් මත ගත් රෙදිපිලි සඳහා ගෙවිය යුතු මුදල. ඔය කියන්නේ ණය හිමියන්ට ගෙවිය යුතු මුදල. අනිවාර්යයෙන්ම අපි මාස 12කට වඩා අඩු කාල සීමාවකදී ගෙවන්න ඕනේ. ඒක ජංගම වගකීමක් බවට පත් වෙනවා. ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා ලබාගත් බැංකු ණය. බැංකු ණයක් නම් අපි සාමාන්‍යයෙන් ගන්න මම කලින් පැහැදිලි කරා අවුරුදු 2කට 3කට වගේ අවුරුද්දකට වැඩි කාල සීමාවකට. ඒක අපි ඒ බැඳීම निराකරණය කරන්න අවුරුද්දකට වඩා කාල සීමාවක් යනවා. ඒ හින්දා බැංකු ණය කියලා කියන්නේ ජංගම නොවන වගකීමක්. ඊට පස්සේ රෙදිපිලි ව්‍යාපාරයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයට අයත් ගොඩනැගිල්ල. ව්‍යාපාරයට අයත් ගොඩනැගිල්ල නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට වත්කමක් වෙනවා. ඒ දේ ජංගම නොවන වත්කමක්. ඊට පස්සේ point of sales යන්ත්‍ර. ඒ කියන්නේ ව්‍යාපාරයේ අදාළ ව්‍යාපාරයට අදාළ යන්ත්‍ර. අනිවාර්යයෙන්ම යන්ත්‍ර සූට්ටත් ව්යාපාරයේ තියෙනවනේ. කියන්නේ අවුරුද්ද කාල සීමාවක් ඇතුළත අපි ඒ දේ විකුණා දැමීමක් කරන්නේ නැහැ. බොහෝ කාලයක් පාවිච්චි කරනවා. එතකොට ඒ දේත් ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම මේ වත්කමක් බවට පත් වෙනවා. ජංගම නොවන වත්කමක් බවට පත් වෙනවා. මං හිතන්නේ අපි 4 වෙනි පාඩම මේ වෙද්දි කතා කරලා අවසන් කරේ. ගිණුම් කරණය හැඳින්වීම කියන මාතෘකාව ඔයගොල්ලන්ට ගොඩක් හොඳින් පැහැදිලි වෙන්න ඇති. ගිණුම් කරණය හැඳින්වීම කියන මාතෘකාව මං හිතන්නේ මම සරල ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට උදාහරණ භාවිතා කරලා තමයි මේ පාඩම පැහැදිලි කිරීමක් කරේ. මම ආරාධනා කරනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් නැවත නැවත බැලීම තුලින්. ඉතින් මේ වීඩියෝ එක බැලුවා වගේ මගේ කලින් වීඩියෝස් උත් දාලා තියෙනවා. පාඩම් 3කට අදාළව වීඩියෝස් කිහිපයකින් තමයි කරලා තියෙන්නේ. ඉස්සරහට අපි කතා කරන්න තියෙන ගිණුම් කරන සමීකරණය කියන මාතෘකාව. ඉතින් අපි ඉදිරියේදී මේ වීඩියෝෙන් හම්බෙමු. එතෙක් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක නරඹු ඔයගොල්ලන් හැමදෙනාටම ස්තුතියි. ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා මේ වීඩියෝ එක බලලා වැදගත්කමක් කියලා හිතනවා නම් ඒ කියන්නේ යාළුවෙකුත් ව්‍යාපාර අධ්‍යයනය ගිණුම් කරන්නේ හදාරනවා නම් සාමාන්‍ය පෙළට මේ වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලව ඔයගොල්ලෝ හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා. මගේ ඉස්සරහ වීඩියෝ එකත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.